ආයු වැඩේවා නිදුක් වේවා නිරෝගී වේවා ඔබ රට සහ මුළු ලෝකයම. අද 2021 අවුරුද්දේ ජනවාරි මාසයේ 27 වෙනිදා 1880 අවුරුද්දේ ජනවාරි මාසයේ 27 වෙනිදා අද වගේ දවසක තෝමස් අල්වා එඩිසන් කියන විශිෂ්ට විද්‍යාඥයා නව නිපැයුම්කරුවා විදුලි බුබුල සඳහා තමන් නිපදවපු විදුලි බුබුල සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගත්තලු. මේ මා හාත්පස එළිය විහිදුවන්නේ මාව ඔබට පේන්නේ තෝමස් අල්වා එඩිසන් මහත්මයා එදා නිපදවපු එදා පේටන්ට් බලපත්‍රය ලබාගත්ත විදුලි බුබුලේ අනුසාරය නිසා. විදුලි බුබුල නිර්මාණය කරද්දී විදුලි බුබුල හොයාගනිද්දී 999 වතාවක් ඔහු අසාර්ථක වුණාලු. උත්සාහයන් 999ක් අසාර්ථක වෙලා 10 වෙනි උත්සාහය තමයි සාර්ථක වෙන්නේ. මේ පිළිබඳව ඔහුගෙන් ඇහුවාම ඔබ 999 වතාවක් අසාර්ථක වුණා නේද විදුලි බුබුල සොයාගනිද්දී කියලා තෝමස් අල්වා එඩිසන් මහත්මයා කියලා තියෙන්නේ නැහැ. වරදින්න පුළුවන් ක්‍රම 999ක් මම හොයාගත්තා කියලා. ජීවිතය ආපස්සට හැරි බලන්න අපිට වරදින්න පුළුවන් ක්‍රම කීයක් අපි හොයාගෙන තියෙනවද කියලා. කොවිඩ් වසංගතය ලෝකේ අපිට වරදින්න පුළුවන් තැන් බොහොමයක් නැවත වතාවක් පහදා දෙනවා. පරිසරයට අප කරපු හානියට ඒ කරපු වැරද්ද තමයි අපිට මේ නිවැරදි කරගන්න අවස්ථාවක් ලැබිලා තියෙන්නේ කියලා එක පැත්තකින් කතා වෙනවා. කොහොම වුණත් ලෝකේ තත්ත්වයේ කොයිතරම් අවදානම්ද මේ ශීත ඍතු ආරම්භ වෙලා තියෙද්දී උත්තරාර්ධ ගෝලයේ තත්ත්වය කොයිතරම් භයානකද ලෝකේ රටවල් කිහිපයක් හුදකලා තත්ත්වයට ලොක්ඩවුන් කරන්න යනවා කියලා ආරංචි කරනවා. ඒ අතරේ ලෝක තත්ත්වයේ වාර්තා කරන්න පුළුවන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා උපුටා දක්වමින් 10,99,655ක් කොවිඩ් ආසාදිතයන් අද උදේ වෙද්දී වාර්තා වෙනවා. 21,64,681 දෙනෙක් මිය ගිහිල්ලා. එතකොට ඊයේ දවසට විතරක් මේ ගෙවුණු රාත්‍රියට විතරක් අලුතෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව කොපමණද කියලා හොයලා බැලුවොත් 5,15,733 දෙනෙක් වාර්තා වෙනවා. මරණ 15,399ක් වාර්තා වෙනවා මේ ගෙවුණු රාත්‍රියේදී පමණක්. ශ්‍රී ලංකාවේ තත්ත්වය කෙබඳුද? සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය යාවත් කාලීන කරනවා අද පාන්දර 3:01ට ඔවුන්ගේ වෙබ් අඩවියේ. ඒ අනුව අද උදේ වෙද්දී වාර්තා වෙන කාරණා අනුව 8,588 දෙනෙක් සුව වෙලා ගෙදර ගිහිල්ලා තියෙනවා. සමාවෙන්න ඇක්ටිව් කේසස් ඒ කියන්නේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 8,588යි සුව වෙලා ගෙදර ගිහිල්ලා ඉන්න ප්‍රමාණය 59,922යි. ඒ සමස්ත ප්‍රමාණය 59,922යි. එතකොට සුව වෙලා ගිහිල්ලා ඉන්න ප්‍රමාණය 51,046යි. වැඩි අවධානය තියෙන්නේ සුව වෙලා ගෙදර යන එක ගැනනේ. 51,046 දෙනෙක් සුව වෙලා ගෙදර ගිහිල්ලා තියෙනවා. 288ක් මරණ වාර්තා වෙනවා. ඒ තමයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරන්නේ. ඒ අතරේ කොවිඩ් නව ප්‍රභේද පිළිබඳවත් සහ කොවිඩ් එන්නත පිළිබඳවත් ජාතික පුවත්පත් ප්‍රධාන සිරස්වල වාර්තා කරනවා. අපි පෙරලා බලමු රට දකින පිටු අතර මැවෙන පුවත්. ස්විට්සර්ලන්තයේ සහ ජර්මනියේ පැතිරෙන ප්‍රභේදයට සමාන වේගෙන් පැතිරෙන වෛරස් ප්‍රභේදයක් ශ්‍රී ලංකාවෙන් හමු වූ බව අද මව්බිම් පුවත්පත ප්‍රධාන සිරස්වල හැටියට වාර්තා කරනවා. ලංකාවෙනුත් කොරෝනා විකෘතියක් ඒක තමයි සිරස්වලය. සීග්‍රෙන් පැතිරෙන ප්‍රභේදයක් ජපුර සරසවියේ හෙළිදරව් කරයි. ස්විට්සර්ලන්තයේ ජර්මනියේ ප්‍රභේදයට සමානයි. මව්බිම් පුවත්පතයි මේ වාර්තා කර සිටින දෙවැනි පිටුව පෙරලා බැලුවම වැඩි විස්තර හොයාගන්නට පුළුවන්. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දම ජීවන්තර මහත්මයා තමයි මේ තොරතුරු අනාවරණය කරන්නේ. ඒ අනුව මේ ප්‍රභේදය හමු වී තිබෙන්නේ නිරෝධායන මධ්‍යස්ථානයකින් ලබාගත් සාම්පල පරීක්ෂා කිරීමේදී. මේ සාම්පල් ලබා දීලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්. මීට අමතරව බ්‍රිතාන්‍යයේ හමු කොරෝනා ප්‍රභේදෙද ශ්‍රී ලංකාවෙන් සොයාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කළා ජනවාරි මාසයේ 13 වනදා. එම වෛරස් ප්‍රභේදය හඳුනාගත්තේ බ්‍රිතාන්‍යයේ ඉඳලා මෙරටට පැමිණි පුද්ගලයෙකුගෙන්. ඊට අමතරව නොවැම්බර් මාසයේදී යුක්‍රේනයෙන් හමු වූ නව ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන්ද හඳුනාගත්තා කියලා මව්බිම් පුවත්පත ප්‍රධාන සිරස්වලේ හැටියට වාර්තා කරනවා. අලුතෙන් ශ්‍රී ලංකාවෙන් ප්‍රභේදයක් හඳුනාගත්තා කියලා කොරෝනා විකෘතියක් හඳුනාගත්තා කියලා. මේ තමයි වෛරසයක ස්වභාවය. වෛරසය පුද්ගල ශරීරය ඇතුළේ ක්‍රියාත්මක වෙද්දී පුද්ගල ප්‍රතිශක්තියට මුහුණ දීම සඳහා ඒ වෛරසය වෙනස් වෙනවා. ඒ අනුව ලංකාවෙනුත් කොරෝනා විකෘතියක් ආචාර්ය ජීවන්තර මහත්මයා සඳහන් කර සිටියේ. හැබැයි මේ විකෘති වෛරසය හොයාගත්තා වුණාට ඒ පිළිබඳ බය විය යුතු නැහැ. හේතුව තමයි දැනට ලෝකය හඳුනාගෙන තියෙන, දැනට ලෝකය අත්හදා බලා තිබෙන, දැනට ලෝකය හොයාගෙන තියෙන එන්නත
කෝවිඩ් ප්‍රතිශක්ති කරන එන්නත් සියල්ල මේ විකෘති තත්ත්වයන්ට මුහුණ දීමේ හැකියාව තිබෙනවායි කියලා. ඊට පස්සේ ජීවත්වීම පිළිබඳ සටන අපට තියෙන්නේ මරණය පිළිබඳ සටන සමහරුන්ට තිබෙනවා. දෙවෙනි පුවත්පත කියනවා මානව හිමිකම් කොමිසම මොනවා කිව්වත් කොරෝනා මරණ ගැන තීන්දුව සෞඛ්‍ය නිර්දේශ 90යි කියලා. අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මහත්මයා කරපු ප්‍රකාශය අද සමන් ගමගේ වාර්තා කරනවා දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය හැටියට. අද පුවත්පතට ගියොත් ඇයි එහෙම ප්‍රකාශ කරන්න හේතුව කියන කාරණාව විස්තර ඇතුව ප්‍රකාශ කරනවා අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වාර්තා කරන අන්දමට. බලන්න කොවිඩ් දේහ ආදාහනය ගැන රජයේ ප්‍රතිපත්තිය වෙනස් කරන්න කියලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥ කණ්ඩායමකින් බලපෑම් එල්ල වී තිබෙන බව. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥ කණ්ඩායමක මේ වෛද්‍ය වෘත්තිකයෝ නෙවෙයි විද්‍යාඥයෝ නෙවෙයි මානව හිමිකම් පිළිබඳ විශේෂඥ කණ්ඩායමකින් බලපෑම් එල්ලවලා තියෙනවා. මෙන්න බලන්න බලලා මල්ලෙන් එළියට පනින හැටි. එසේ නොවුනොත් ඒකේ කොවිඩ් දේහ ආදාහනය ගැන රජයේ ප්‍රතිපත්තිය වෙනස් නොවුනොත් ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමේ අවදානමක් ගැන අනතුරු අඟවයි. කොහොමද එහෙම කියන්නේ? ඒ අනුව මේ තත්ත්වය නැවැත්වීමක් සිදු නොවුනොත් මුස්ලිම් ජනතාව අතර මේ සම්බන්ධයෙන් යම් අසහනකාරී තත්ත්වයන් ඇති වී එය ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් දක්වා යා හැකි බවටද ඔහු අනතුරු අඟවති. කොහොමද මෙහෙම කියන්නේ? මේක තමයි තියෙන ප්‍රශ්නේ. හැබැයි අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මහත්මයා කරන ප්‍රකාශය අද පුවත්පතත් කියනවා කොවිඩ් මෘතදේහ ගැන දැනට ඇති ස්ථාවරයේ කිසිදු වෙනසක් නැහැ කියලා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මහතා ප්‍රකාශ කරන බව අද පුවත්පත ප්‍රධාන සිරස්තලෙම වාර්තා කර සිටිනවා. ලංකාදීප ප්‍රධාන සිරස්තලය මහර දේපල හානිකර එක පිළිබඳව රැඳවියෝ වර්ධ පිළිගත්තා. ඒ වර්ධ පිළිගත්ත රැඳවියන් 50කට මාස 2ක් අමතර සිරදඬුවමක් නියම කරන මාස 2ක් හිරේ විනිසුරු හිරගෙදරටම ගිහින් දඬුවම නියම කරයි කියලයි අද ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. නිමන්ති රණසිංහ සහ ගම්පහ අධිකරණ වාර්තාකරු ටෝනි කරුණානායකයි වාර්තාව ගෙනෙන්නේ. ඒ අනුව මහර බන්ධනාගාර ගැටුමේදී එහි දේපළවලට හානි කරමින් බන්ධනාගාර ආඥා පනතේ 71 වෙනි වගන්තිය උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා 4කට වරද පිළිගත් රැඳවියන් 50 දෙනෙකුට ගම්පහ දිසා විනිසුරු රවීන්ද්‍ර රංජන් බණ්ඩාර මහත්මයා මාස 2 බැගින් වූ සිරදඬුවම් ඊයේ නියම කළා කියලා අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. අරුණ පුවත්පත අවධානය යොමු කරන්නේ කාරණාව තමයි පිටරට සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් රටවිරුවන් ගෙන්වා ගැනීමේදී පිටරට ඉන්න අපේ අය ගෙන්ව ගන්න බිලියන 14ක තැන්පතු යොදවන්න කියලා කෝප් කමිටුව කරපු නිර්දේශය ඉල්ලීම පිළිබඳව අජිත් අලහකෝන් වාර්තාව ගෙනෙනවා. කොවිඩ් වෛරසයෙන් අසරණව සිටින විදේශගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතු ඇති රුපියල් බිලියන 14ක තැන්පත් මුදල වැය කිරීමේ සම්බන්ධයෙන් පොදු ව්‍යාපාරක පිළිබඳ කාරක සභාව කෝප් කමිටුව ඊයේ උපදෙස් ලබා දීලා තිබෙනවා. අවධානය යොමු කරලා තිබෙනවා. ඊට බාධාවක් නැහැ කියලා විදේශ කාර්යාංශය සඳහන් කරදී අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාත් සඳහන් කරන කාරණාවක් අද ජාතික පුවත්පත් සියල්ල මේ වාර්තා කරනවා. අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාත් උපදෙස් දෙන බලධාරීන්ට මේ ශ්‍රමිකයන් මේ රටවිරුවන් හැකි ඉක්මනින් ලංකාවට ගෙන්වා ගන්න කියලා අරුණ පුවත්පත ප්‍රධාන සිරස්තලයේ හැටියට වාර්තා කරනවා ඒ කාරණාව. ඊට පස්සේ අර එහෙත් ගැට මෙහෙත් ගැට අන්තෝ ජටා බහි ජටා ජටාය ජහිතා පජා කියලා කියනවානේ. ඇතුළෙත් ගැට පිටත් ගැට ගැටත් ගැට ගහිලා මේ හදන්නේ එහෙම ගැට ගහන්න මානව හිමිකම් කොමිසමේ මානව හිමිකම් කවුන්සිලේ රැස් වෙනවා. අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මහත්මයා කරන ප්‍රකාශයක් තමයි අද දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලයේ හැටියට වාර්තා කරන්නේ. යහපාලන ආණ්ඩුව 2015 දී මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව පාවා දුන්නා. එයින් ගොඩ ඒමට රජයට වගකීමක් තිබෙනවා කියලා ඇමති කෙහෙලිය රඹුකැල්ල මහත්මයා කරන ප්‍රකාශය බුද්ධිකා ඉමුලාන සහ සිතාරා සේනානි වාර්තා කරනවා. පසුගිය රජය රටක් පාවා දිය හැකි උපරිම ආකාරයේ පාවාදීමක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2015 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනෙන ලැබූ 31 යෝජනාව හරහා කළ බැවින් එයින් ගොඩ ඒමට රජයට වගකීමක් තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුකැල්ල මහතා පවසයි කියලා අද දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලයේ හැටියට වාර්තා කරනවා. මේ පිළිබඳ පුවත් ගණනාවක් ජාතික පුවත්පත් බොහොමයක වාර්තා වෙනවා සෙසු සිරස්තල අතරේ. අපි ඒ නිසා ඒ වාර්තා කරන්නට සූදානම්. මේ අතර කිලෝ 1323ක් බර වේලු අපිට ලැබෙන එන්නත් ප්‍රමාණය ඒ එන්නත් ඔගේ රැගත් ඉන්දිය ගුවන් යානය හෙට ලංකාවට පැමිණෙනවා කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා. එන්නත් රැගත් ඉන්දිය යානය හෙට පෙරවරු 11ට කටුනායකට විදින්නේ අනිද්දා මේ අරුණ පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කරන පුවතක්. පිටුව මේ විදිහට පෙරලා බැලුවොත් දෙවෙනි පිටුවේ වැඩි විස්තර සඳහන් වෙනවා. TKG කපිලයි කටුනායක සිට වාර්තා කර සිටින්නේ අද අරුණ පුවත්පතට මේ පුවත.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත රැගත් ඉන්දිය ගුවන් යානය හෙට දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වෙන බව වාර්තා කර සිටිනවා. ඉන්දිය ගුවන් සේවයේ AI 281 දරන මේ ගුවන් යානය මුලින්ම ඉන්දියාවේ නවදිල්ලි නුවරින් පිටත් වෙලා මුම්බායි ගුවන්තොටුපළට එනවා. එතනින් එන්නත් ඔගේ යානයට පටවා ගැනීමෙන් පස්සේ හෙට ලංකා වෙලාවෙන් 11ට ලංකාවට ඒ කියන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට කටුනායක පැමිණීමට නියමිත බව වාර්තා කරනවා KTG කපිල. ඕක තමයි ඉක්මන් කොට වෙනවා කියලා කියන්නේ. කපිල වාර්තා කරන ආකාරයට 11 වෙද්දි හෙට යානය එනවා. එන්නත් ඔගේ කිලෝග්‍රෑම් 1323ක් බරයි කියලා කපිල හොයාගෙන තියෙනවා. මේ ගුවන් යානයේ විශේෂ ශීතකරණ පහසුකම් යටතේ මේ එන්නත් ඔගේ ගබඩා කර රැගෙන එන අතර කටුනායකට පැමිණ සැනින් මේ එන්නත් ඔගේ කටුනායක ගුවන්තොටුපළ ගුවන් ගැල්ගම්මානයේ ඇති ශීතාගාර තුළ ගබඩා කරනවා. ඊට පස්සේ මේ ගුවන් යානයේ ගෙනෙන එන්නත් ඔගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ භාර නිලධාරීන් වෙත නිදහස් කිරීමට නියමිත බව වාර්තා කර සිටිද්දී දැන් මේ ඇස්ට්‍රසෙනිකා එන්නත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත ඉන්දියාව විසිට ලැබෙනවා. ඒ අතරතුර අපි ගියොත් ජාතික පුවත්පත් කිහිපයක වාර්තා කරන තවත් කාරණයක් තමයි මේ ඉන්දියානු එන්නතට අමතරව චීන එන්නත ඒ කිව්වේ සයිනෝෆාර්ම් එන්නත ඒකත් ලැබීමට නියමිත බව ද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. චීන එන්නත් ලක්ෂ 3කුත් ළඟදීම කියලා සුජිත් හේවාජූලිගේ වාර්තා කර සිටිනවා. ඒ අනුව කොරෝනා එන්නත් මෙරට ජනගහනයෙන් ලක්ෂ 130කට ලබා දීමට බලාපොරොත්තු වන බව කී ලලිත් වීරතුංග මහතා. ලලිත් වීරතුංග මහත්මයාගේ ප්‍රකාශයක් උපුටා දක්වන ලංකාදීප පුවත්පත මේ වාර්තා කරන්නේ මේ ලක්ෂ 130 අතරේ පරීක්ෂණ අවසන් වන තෙක් ගර්භණී මව්වරුන් කිරිදෙන මව්වරුන් ඇතුළු 35%කට එන්නත ලබා නොදෙන බවත් ප්‍රකාශ කර තිබෙනවා. ලක්ෂ 130ක් ශ්‍රී ලාංකේය ජනතාවට එන්නත ලබා දීමට නියමිතයි. හැබැයි කිරිදෙන මව්වරුන් සහ කුඩා දරුවන් ඒ වගේම ගර්භණී මව්වරුන්ට මේ එන්නත ලබා දීම මදක් ප්‍රමාද වෙන බව ලලිත් වීරතුංග ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකතුමා සඳහන් කර තිබෙන බව අද ලංකාදීප පුවත්පතේ සඳහන් කරන හේතුව මේ එන්නතේ ව්‍යාකූලතා ඇති වෙන්න පුළුවන්ද මේ කාරණා පිළිබඳව පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වෙන නිසා දිනමින පුවත්පතට යන ලැසි මේ එන්නත නොමිල ලබා දෙන බව විශේෂඥ වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපොල්ලි මහත්මිය සඳහන් කරනවා. කොවිඩ් එන්නත නොමිල ලබා දෙනවා. පහන් විජේසේකරයි වාර්තා කර සිටින්නේ දිනමින පුවත්පතට රජය විසින් අනිකුත් ප්‍රතිශක්ති කරන එන්නත් නොමිල ලබා දෙනවා වගේම මේ COVID-19 සම්බන්ධයෙන් වන්නා වූ එන්නත ඇස්ට්‍රසෙනිකා එන්නතත් නොමිල ලබා දෙන බව අමාත්‍යවරිය සඳහන් කරනවා. දැන් මේ හෙට ලැබෙන එන්නත් ඔගේට අමතරව කොවැක්ස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහන යටතේ 20%ක ජනතාවට එන්නත් ලබා දීමේ එන්නත් කරණය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒ එන්නතත් ලංකාවට ලැබීමට නියමිතයි. ඊට පස්සේ චීනෙන් ලැබෙනවා. ඒ වගේම රුසියාවේ ස්පුට්නික් 5 එන්නත ලබා ගැනීම සඳහා කටයුතු සැලසුම් කරලා තිබෙනවා. එන්නත් ලබා ගැනීමේ කටයුතු සිදු වෙනවා. හැබැයි එන්නත් කලින් අපිට කියන්න තියෙන දේ තමයි එන්නත කියලා කියන්නේ කෝකටත් තෛලයක් නෙවෙයි. අපි පුළුවන් තරම් රෝගය ආසාදනය වීම රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා අපිට තවදුරටත් වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. එන්නත ආව නේද එන්නත විඳ ගන්න පුළුවන් නේද කියලා නිදහසේ එහා මෙහා සැරිසරන්න පුළුවන් කමක් නැහැ. අපි මව්බිම් පුවත්පතට යනවා. මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්වල අතරත් වාර්තා කරන කාරණා කිහිපයක් තියෙනවා. ඒ තමයි ලෝ පුරා සිටින ආසාදිතයන් කෝටි 10 පණී කියලා වාර්තා කරද්දී ලංකාවේ තත්ත්වය පිළිබඳවත් වාර්තා කරනවා. කොරෝනා ආසාදිතයන් දින 10න් ගෙදර යවන්න චක්‍රලේඛයක් ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුව තමයි මෙතෙක් දින 14ක් ප්‍රදවාගෙන්ට වුණත් රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් දින 10න් ගෙදර යවන්නට කටයුතු කරන බව අද වාර්තා කර සිටිනවා මව්බිම් පුවත්පත. මේ අතරේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන් සිදු කරලා තිබෙනවා පාසල් බස් රථවල පාසල් වෑන් රථවල රියදුරන් 10කට මේ පරීක්ෂා කළාට පස්සේ එයින් 3 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බව හඳුනාගෙන තිබෙනවා. බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ පාසල් එකන සාමාන්‍ය පෙළ පන්ති සඳහා සිසුන් රැගෙන ආපු පාසල් වෑන් රථවල රියදුරන් තමයි මේ විදිහට පරීක්ෂාවට ලක් කරලා තියෙන්නේ. ඒ 10 දෙනාගෙන් 3 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගත් බව මව්බිම් පුවත්පත වාර්තා කර සිටියා. බස්නාහිරින් පිටවන සියල්ලට හෙට සිට ලබන පළවනදා තෙක් කොවිඩ් ටෙස්ට් කියලා වාර්තා කර සිටිනවා. දීර්ඝ සතියන්තයක් යෙදෙන නිසා ඊයේත් අපේ පත්‍රමේන්තුවේදී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා කතා කරද්දී අනාවරණ වෙච්ච කාරණාවක් තමයි මේ හෙට සිට ක්‍රියාත්මක වන දීර්ඝ සතියන්තය නිසා බස්නාහිර පළාතෙන් රෝග වාහකයන් පිට පළාත් වලට යෑම වැළැක්වීම සඳහා බස්නාහිර පළාතේ පිටවන සියල්ලන්ටම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන් අහඹු ඇන්ටිජන් පරීක්ෂාවන් සිදු කිරීමට නියමිත බව
මව්බිම් පුවත්පතත් නැවත වතාවක් මතක් කර දෙනවා. පිටබැද්දර වැඩිහිටි නිවාසයක 14කට කොරුණා ඒ මව්බිම වාර්තා කරන පුවත් අතරේ අපි ගොනු කරන්නේ. ඊට පස්සේ මව්බිම 7 වෙනි පිටුවේ වාර්තා කරනවා රණාලේ පෞද්ගලික ආයතනයක 67කට කොරුණා PHIට බැන්න හමුදා සෙබලා අල්ලයි හේවා හැටින් වාර්තා වෙන්නේ. මධ්‍යම පළාතේ ආසාදිතයන් කරන ඉහළට මහනුවර දිස්ත්‍රික්කයේ විතරක් 2559ක් වාර්තා වෙනවලු. කුලියාපිටියේ මංගල උළෙලකට 100ක් නිරෝධායනයේට වසන්තයාපා බණ්ඩාර බිරිය දරුවා නිවසේම නිරෝධායනයේට මන්ත්‍රීවරයාගේ තොරතුරුයි ඒ ගම්පහ ආසාදිත ගණන් දවසින් දවස ඉහළ ගිහිල්ලා මංගල සාදයක උත්සව ශාලාවේ කළමනාකරුට සේවකයන්ට කොවිඩ් මතුගම රබර් රෑලි පදම් කිරීමේ කම්හලෙන් පොසිටිව් 38ක් වාර්තා වෙනවා. රඹා වැවෙනුත් පවුලක් ආසාදිතයි. ආසාදිතයන් 14ක් හඳුනාගෙන අනුරපුර බන්ධනාගාරයේ රැඳවියන්ට PCR කරලා තිබෙනවා. තවමත් කොළඹ අංක 1ට කොච්චර වාර්තා වුණත් ගම්පහින් කොළඹ අංක 1ටයි කියලා වාර්තා කරන්නේ. ඒ නිසා තමයි අර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන් සිදු කරන්නේ බස්නාහිර පළාතෙන් පිටවන උදවිය ඉලක්ක කරගෙන. රද්දොළුගම් පොලිසිය නිලධාරීන් 15කටත් පොසිටිව්. රත්නපුරින් හෝමාගමට එව් කත මිය ගිහින් රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි කාන්තාවක් හෝමාගමට එව්වන් පස්සේ එහිදී මිය ගිය බව වාර්තා වෙනවා. තනමල්විල ඩිපෝවෙන් ආසාදිතයන් 6ක් බියටපත් සේවකයන් රස්සාවට ඇවිත් නැහැ. බය වෙලා හරියන්නේ නැහැ. කොවිඩ් කියලා කියන්නේ මාරාන්තික ලෙඩක් නෙවෙයි. හැබැයි ප්‍රතිකාර ගන්න ඕනේ. සංකුලතා තියෙනවා නම් තමයි ප්‍රවේශම් වෙන්න ඕනේ. කිරින්දිය පොලිස් නිලධාරියා ආසාදිත කොටත ඌරගස් මංහන්දියේ පොලින් හමු වෙලෙන්දාගේ ආශ්‍රිතයන් 5ක් පොසිටිව්. නිරෝධායනට සොයද්දී මිතුරන් සමග 12ක නාමින් ඉඳලා නියමයිනේ. කොවිඩ් එන්නතක් සාර්ථක වෙන්න අවුරුදු 7ක්වත් යනවා. ජනගහනෙන් 80%කටත් නොදුන්නොත් ඒ එන්නතින් වැඩක් නැහැ. මහාචාර්ය තිස්ස විතාරණ මහත්මයා කියනවා ඒක තමයි අපි මහාචාර්යතුමා තරම් අපි දන්නේ නැහැ. හැබැයි මහාචාර්යතුමා කියන කාරණා ඉතාම වැදගත්. මහාචාර්යතුමා විශේෂයෙන්ම මේ වෛරස් විද්‍යාව පිළිබඳ විශේෂඥ. එතුමත් කියනවා මේ එන්නත කියන එක හැම කාරණාවට මේක එන්නේ කෝකටත් අයිලයක් නෙවෙයි කියලා. අපි තවදුරටත් සෞඛ්‍ය ආරක්ෂිතව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කිරීම තමයි වැදගත් වෙන්නේ. සෞඛ්‍ය සිරිත් ආගමික සිරිත් වලටත් වඩා වැදගත් කියන කාරණාව මතක් කරමින් දුටුගැමුණු රජුගේ හොලනේ ඒ පැත්තෙන් එහෙමයි මේ පැත්තෙන් මෙහෙමයි කොහොමද බය නැතුව නිදාගන්නේ අතපය දිගෑරලා කියලා ලංකාවටත් එහෙම තමයි. බලන්න දිවයින පුවත්පත වාර්තා කරනවා මුල් පිටුවේ මානව හිමිකම් කොමසාරිස්ගේ නිර්දේශවලට රජයෙන් දැඩි ප්‍රතිචාර කීර්තිවර්ණ කොළසූරිය වාර්තා කර සිටින්නේ මෙන්න පුවත. මෙරට හමුදා නිලධාරීන් 59කගේ වත්කම් සහ විදේශ ගමන් තහනම් කිරීම ඇතුළු සම්බාධක පැනවීමට මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් මිචෙල් බැචෙල් කර ඇති නිර්දේශවට දැඩි ප්‍රතිචාරයක් දක්වමින් ශ්‍රී ලංකා රජය අද 27 වෙනිදා ඇය වෙත වාර්තාවක් එවීමට නියමිතව තිබෙනවා. මිචෙල් බැචෙලිස්ට් වාර්තාවක් නිකුත් කළ තිබෙනවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ සඳහා. එතකොට රජය මීට එරෙහිව දැඩි ප්‍රතිචාර දක්වමින් අද වාර්තාවක් ලබා දීමට නියමිතයි. දිවයින පුවත්පත ඇතුල් පිටුවක මේ පිළිබඳව තවදුරටත් වාර්තා කරනවා. ඒ අනුව පිටු 17කින් යුත් ඇගේ නිර්දේශ මාර්තු මාසේ 18 වෙනිදා නිකුත් වෙන්න තිබුණා. ඒ අතරේ පහුගිය සෙනසුරාදා 23 එය පහුගිය සෙනසුරාදා වෙද්දී කොටි ඩයස්පෝරාවට ලැබිලා තියෙනවා. කොටි ඩයස්පෝරාවට තමයි ඉස්සෙල්ලම ලැබිලා තියෙන්නේ. මේ වාර්තාවේ දක්වා ඇත්තේ කොමසාරිස්වරයාගේ සහාය මත බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් 5 ගෙන ඒමට යෝජිත නව යෝජනාව ශ්‍රී ලංකාවට එරෙහිව. එතකොට මේකෙදි කියා සිටින අර කෙහෙලි රඹුකැලව අමාත්‍යවරයා ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කර සිටියා රටක් විදියට පාවා දෙන්න පුළුවන් ඊටාම නිර්ලජ්ජිත සහ උපරිමය පාවාදීම සිදු වුණා 2015 කියලා. මේ 31 වගන්තිය කියන්නේ අපි සම අනුග්‍රාහකත්වයේ දක්වන්න තරම් නීච වීම ඒකේ ප්‍රතිඵල තමයි මේ අත්විඳින්නේ. ඒ අනුව අද ලංකාදීප පුවත්පත සහ දිවයින පුවත්පතත් වාර්තා කරන මේ පිළිබඳ කාරණා කිහිපයක් දිවයින ඊළඟට ගෙන සිරස්තලයේ කීර්ති වර්ණකුල සූරියගේ ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමට රුසියාව චීනය හා කියුබාව එරෙහි වෙයි. යනුව කැන්වසිං ආරම්භ කළ තිබෙනවා. එම සම්බාධක පැනවීම සඳහා මානව හිමිකම් කවුන්සිලය තුළ ඡන්ද විමසීමක් පැවැත්වෙනවා. මේ අතර මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග පවසන්නේ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවට යොමු කර ඇති නිර්දේශ ඉටු කිරීමට ශ්‍රී ලංකාව බැඳී නැති බව. ඒ වගේම ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යොමු කරත් ශ්‍රී ලංකාව සම්බන්ධ මේ යෝජනාව ඊට එරෙහිව නිෂේධ බල යෙදවීමට රුසියාව සහ චීනය එකඟත්වය පළ කර තිබෙන බව. ඒක රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණයක්. ආරක්ෂක මණ්ඩලයට යොමු කළත් සම්බාධක පැනවීමක් පිළිබඳව නිෂේධ බලය හිමි රටවල් 5ක් තියෙනවා. ඒ පහෙන් 2ක් තමයි චීනය සහ රුසියාව. ඒ අනුව නිෂේධ බලය පාවිච්චි කළ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනෙන මේ යෝජනාව නිෂේධනය කිරීමට ඒ බල රහිත කිරීමට තීන්දුව කර තිබෙන බව නැත්නම් ඒ එකඟතාව ලබා තිබෙන බව අද දිනමින පුවත්පත වාර්තා කරද්දී මානව හිමිකම් කඩවී ඇද්දැයි සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා
පත්කරපු කමිටුව පිළිබඳව ඇමරිකාවේ ප්‍රසාදය පළ වී තිබෙන බව දිනමින පුවත්පත වාර්තා කරනවා. මහින්ද අලුත්ගෙදර මේ වාර්තාව ගෙන එන්නේ මානව හිමිකම් කඩ කිරීම පිළිබඳව සහ කඩවීම පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක්, ඒ කියන්නේ කඩ වෙලාද කියලා සොයා බලන ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා විසින් ගන්නා ලද තීරණය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රසාදයේ හිමි වෙන බව ඊයේ ඇමරිකානු තානාපතිනිය සඳහන් කර සිටියා. අලුත් ජනාධිපතිවරයා ජෝ බයිඩන් ජනාධිපතිවරයා යටතේත් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව කෙරෙහි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් යාන්ත්‍රණය පිළිබඳ තවදුරටත් අවධානයෙන් ඉන්නවා කියලා ඊයේ ඇමරිකානු තානාපතිවරිය සඳහන් කළා. මේ අතර අරුණ පුවත්පත වාර්තා කරනවා යුරෝපා කොමිසම පිළිබඳවත් පුවතක් GSP සහනය තවදුරටත් දෙන්නට තීරණය වී තිබෙනවා. නයනතරංග ගමගේ වාර්තා කර සිටින්නේ අරුණ පුවත්පතට ත්‍රස්තවාදී වළක්වන පනතට සංශෝධන ඉදිරිපත් කරන්නට රජය තීරණය කළ තිබෙනවා. ඒ බව යුරෝපා සංගමයට දැනුම් දීලා තියෙනවා. යුරෝපා සංගමය GSP සහනය දිගටම ලබා දෙන්නට තීරණය කර තිබෙන බව අද අරුණ පුවත්පත වාර්තා කරද්දී අපි සූදානම් ඊළඟට නැගෙනහිර ජැටිය පිළිබඳව කතා බහට එළවෙන්න. නැගෙනහිර ජැටිය පිළිබඳ කතා බහට එළවෙනවා. නැගෙනහිර ජැටිය සම්බන්ධ කැබිනට් තීරණයට විරෝධය පාල, කැබිනට් පත්‍රිකාවට විරෝධය පාල, ඉන්දියාවට ලබා දීමේ කැබිනට් පත්‍රිකාවට විරෝධය පාල බරාය වෘත්තීය සමිති 29 වනදා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ඉන්දික හේවා විතරණ අද පුවත්පතට වාර්තා කරනවා. මුල් පිටුවේ මේ වාර්තාව ගෙනෙනවා. එතනදී ඊයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙලි රමුක්වැල්ල මහත්මයා කරපු ප්‍රකාශය නවෝදයා පවනි වාර්තා කරනවා. ඒත් එක්කම අද පුවත්පතට නැගෙනහිර ජැටිය ගැන අවසන් තීන්දුවක් තවම අරගෙන නැහැ. අවසන් කැබිනට් පත්‍රිකාවක් තවම නිකුත් වෙලා නැහැ. ජැටි 49% කොටස් වෙළඳපොළට සහ 49% කොටස් වෙළඳපොළට සහ 51% රජයේ සතුව තබා ගැනීම පිළිබඳව සාකච්ඡා කළා පමණයි කොළඹ වරායේ විදේශගතව විකුණන්නේ නැත්නම් විදේශ රටවලට විකිණීම පිළිබඳව මේ නැගෙන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ 49% කොටස් වෙළඳපොළට යෙදවීම සහ 51% සෑම විටම රජයේ සතුව තබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා කර ඇති. නමුත් එය අවසාන තීන්දුව නොවන බවත් එය අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධව තවමත් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවත් ඊයේ අමාත්‍යවරයා අවධාරණය කර සිටියා. දැන් වරාය වෘත්තීය සමිති මේ 49.51 කතාවට එකඟ නැහැ. ඔවුන් කියන්නේ නෑ 100%ක්ම ශ්‍රී ලංකාව සතුව පවත්වාගෙන යා යුතුයි කියලා. ජනාධිපතිවරයා සඳහන් කර සිටියා මීට පෙර ආතුව පහුගිය සතියන්තයේදී සඳහන් කර සිටියා මේ ගිවිසුම එහෙම නැත්නම් මේ යෝජනා මේ කතාබහ ආරම්භ වෙන්නේ පසුගිය ආණ්ඩුව කාලේ. එහෙම එකඟතාවක් ආවයින් පස්සේ ඒක ආපස්සට හැරීමේදී තියෙන ප්‍රායෝගික ගැටලු පිළිබඳව සඳහන් කළා. සහ විකිණීමක් නෙවෙයි, බදු දීමක් නෙවෙයි, හවුල් සමාගමක් නිර්මාණය කිරීමයි තිබෙන්නේ. ඒ වගේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සඳහන් කළේ මාව පත් කරපු, මාව බලයට ගෙන්න සටන් කරපු, කටයුතු කරපු මහා සංගරුවනට මේ ගැටලුව සම්බන්ධයෙන් මෙදහත් වීමේ අවස්ථාවක් එහෙම නැත්නම් එහෙම අයිතියක් තියෙනවා කියලාත් එතුමා සඳහන් කළා. එහෙම කරද්දී නැගෙනහිර පර්යන්තය පිළිබඳව අද වාර්තා වෙනවා දිනමින පුවත්පත මේ විදිහට වාර්තා කරද්දී දිනමින පුවත්පතත් මුල් පිටුවේ මේ කාරණාව සඳහන් කරනවා. ඒ තමයි දිනමින පුවත්පත කියන විදිහට නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අවසාන තීන්දුවක් තවම රජයගෙන නැහැ. ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලි රමුක්වැල්ල මහත්මයා කරන ප්‍රකාශය දිනමින පුවත්පතත් වාර්තා කරනවා. අද පුවත්පතත් වාර්තා කර සිටියා. ඊට පස්සේ අපි සූදානම් අරුණ පුවත්පත වාර්තා කරන ප්‍රධාන සිරස්වල කිහිපයකට යන්න. අරුණ පුවත්පත වාර්තා කරන සිරස්වල අතරේ අපි ආරම්භ කරන ලෑසි එකක් තමයි ඊයේ දවසේත් අපි වාර්තා කරපු කාරණා කිහිපයක යාවත් කාල නිවීම තියෙනවා. දැන් අපි ජාත්‍යන්තර බලපෑම් පිළිබඳව කතා කරද්දී වරාය ගුවන් තොටුපොළ මේ දෙකට ආයෝජනය කරන්න ඉන්දියාව අප කැප වෙනවා කියලා නයනතරංග ගමගේ වාර්තා කරන ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා කරපු ප්‍රකාශයක් උපුටා දක්වමින් වරාය ගුවන් තොටුපොළ සූර්ය හා සුළං වැනි පුනර්ජනනීය බලශක්ති මෙන්ම යටිතල පහසුකම් ව්‍යාපෘති වෙනුවෙන් වැඩි විදේශ ආයෝජන මෙන්ම සහයෝගීතාවද ශ්‍රී ලංකාවට ලබා දීමට කැප වී සිටින බව ඉන්දියාව පවසයි. ඔබට හිතෙන්න පුළුවන් නැතුවට කමක් නැහැ කියලා. ඔබට හිතෙන්න පුළුවන්. සමහරට එහෙම නොහිතෙන්නත් පුළුවන්. ඒ අතරේ සෞදියට සහ කැනඩාවට පත් කරපු නම් කරපු තානාපතිවරුන් පිළිබඳ තවම ඒ රටවල් වලින් කොළ එලියක් නිකුත් වෙලා නැහැ කියලා අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා. මේ වාර්තාවත් නයනතරංග ගමගේ වාර්තා කර සිටින්නේ ලංකාවේ තානාපතිවරුන්ට සෞදිය කැනඩාව පුප්පයි කියලා. විශේෂයෙන්ම කැනඩාවට තානාපතිවරයා විදිහට නම් කරලා තිබෙන්නේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් සමාවෙන්න කැනඩාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා විදිහට හිටපු ගුවන් හමුදාපති යා මාර්ෂල් සුමංගල ඩයස් මහත්මයා සහ ඊට පස්සේ සෞදියට අහමඩ් ජවාද් තානාපති
මහත්තුමා විදියට නම් කරලා තිබෙනවා. LTTE ප්‍රමුඛ කණ්ඩායම වෙතින් එල්ලවී ඇති විරෝධතා හේතුවෙන් සුමංගල ඩයස්ට කැනඩා රාජ්‍යය ලබා දෙන පිළිගැනීම ප්‍රමාද කර ඇතැයි වාර්තා වෙනවා. ඒ වගේම මේ සෞදියට පත් කරලා තිබෙන නම් කරලා තියෙන තානාපතිවරයා අහමඩ් ජවාද් ඔහු තමයි අර ආන්දෝලනාත්මක සිදුවීමක් සිදු වුණා රිසානා නෆීක් පිළිබඳව ඒ මාස 4ක් වයසති දරුවෙකු ඝාතනය කළාය කියන සිද්ධිය ඇතිවෙච්ච අවස්ථාවේදී ශ්‍රී ලාංකික මුස්ලිම් යුවතියක් වෙච්ච රිසානා නෆීක් ඝාතනයේ මරණ දඬුවම ලබා දෙනවා. ඒ කාලෙදී සෞදියේ තානාපතිවරයා විදිහට කටයුතු කළේ මේ ජවාද් මහත්මයා. ඒ නිසා ඔහුගේ පත්වීමත් ප්‍රමාද වෙනවා. ඇයි මේ කියන කාරණාව අරුණ පුවත්පත ප්‍රශ්න කර සිටිනවා, මතක් කර සිටිනවා. ඒ අතරේ මහ බැංකු චක්‍රලේඛයට තොග වෙළඳ සංගමේ විරෝධය පළ වෙලා තිබෙනවා. භාණ්ඩායනය කිරීම වෙනුවෙන් ඉදිරි විනිමය ගෙවිසුම් වලට එළවීම අවලංගු කරමින් මහ බැංකුව නිකුත් කළ තිබෙන චක්‍රලේඛයට ආනයනකරුවන්ගෙන් සහ තොග වෙළඳුන්ගෙන් දැඩි විරෝධතා එල්ල වෙලා තිබෙනවා. අරුණ පුවත්පත තවදුරටත් මුල් පිටුවේ වාර්තා කරනවා අර රාජකීය විද්‍යාලයේ බෞද්ධ විෂය එහෙම නැත්නම් බුද්ධාගම ගන්නන්න ආපු හිමිනමට රාජකීය දොර වැහුණනේ. හිමිනමට රාජකීයේ ගේට්ටුව වැහුණේ නිකාය ප්‍රශ්නයකටදයි සැක. ඒක නිසා ලිඛිතව හේතු ඉල්ලයි කියලා නිලන්ත මදුරාවල වාර්තා කරනවා අරුණ පුවත්පතට. ඊළඟට වතු වැටුප වැඩ කිරීම ගැන හාම්පොතුන්ගේ ප්‍රකාශය අද කැබිනට් මණ්ඩලයේ තීරණය කළා වතුකම්කරුවන්ගේ දෛනික වැටුප අවම වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන්න. කැබිනට් මණ්ඩලයේ මේ තීරණය පිළිබඳව හදාරලා අධ්‍යයනය කරලා ඔවුන්ගේ තීන්දුව ගන්න බව වතු හාම්පොතුන් සඳහන් කරනවා. වතු හාම්පොතුන්ගේ ප්‍රකාශය අද හෙටම එකට බාලගිරි දෝෂය එළබෙන එකක් නෑ කියලා අපි විශ්වාස කරනවා. මොකද වතුකම්කරුවන් පිළිබඳව සානුකම්පිත බලන්න ඕන. අනිත් පැත්තෙන් ගත්තාම වතු හාම්පොතුනුත් මේ වෙලාවේදී මේ කෝවිඩ් තත්ත්වයත් එක්ක මූල්‍ය දුෂ්කරතාවන් වලට ව්‍යාපාර පවත්වාගෙන යාමේ අභියෝගයට මුහුණ දෙනවා. හැබැයි ඒ හා සමානවම වතුකම්කරුවන් දිහත් අවධානයෙන් බලන්න ඕනේ කියන කාරණාව අපි අවධාරණය කර සිටිනවා. ඊළඟට අරුණ පුවත්පත කියනවා මේ කිරි පැකට්ටුවක කෝටි භාගයක කුඩු රුපියල් 345ක් විතර වගේ නෙවෙයි කිරි පැකට්ටුවක් කෝටි භාගයක කුඩු හේමන්ත ලීනපතිරණ වාර්තා කරනවා ගවේෂණ මාධ්‍යවේදියා. ඔහු ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් හේමන්ත ලීනපතිරණ ඔහු වාර්තා කරන අන්දමට ජාවාරම සොත්ති උපාලිගේ බෑනාගේ ඒ අනුව තමයි කිරි පැකට්ටුවක කෝටි භාගයක කුඩු ඊයේ අත්අඩංගුවට ගන්නවා. කිරි පැකට්ටුවක සංගවා තිබිලා බස් රථයකින් රැගෙන මේ කිරි පැකට්ටුවක හංගගෙන බස් රථයකින් අරගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමින් යුත් කිලෝග්‍රෑම් 526ක් වන මත් කුඩු පැලියගොඩ නවලෝක හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අරුණ පුවත්පත මුල් පිටුවේ වාර්තා කර සිටිනවා. ඊට පස්සේ දිනමින පුවත්පතට අවධානය යොමු කරනවා. ඉන්ධන මිල වැඩි කරන්න කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කළා කියලා පහුගිය දවස්වල වාර්තා වුණා. ඉන්ධන මිල වැඩිවීමක් නැහැ. බුද්ධිකා ඉඹුලාන සහ සිතාරා සේනානි වාර්තා කරනවා. ගම්මන්පිල මහත්මයා සඳහන් කරනවා අමාත්‍යවරයා විදියට මම ඉල්ලුවේ බදු අඩු කරන්නේ නැත්නම් ඉන්ධන මිල වැඩි කරන්න සිද්ධ වෙනවා කියලා. කොහොමුණත් බිලියන 48ක අරමුදලක් පවත්වාගෙන යන්නට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තිබෙනවා. මේ බිලියන 48 අනුමැතිය ලැබෙන්නේ බිලියන 48 අරමුදල පවත්වා ගැනීම සඳහා අනුමැතිය ලැබෙන්නේ ඉන්ධන මිල ඉහළ පහළ යාම වළක්වා ගැනීම සඳහා තමයි මේ අරමුදල ක්‍රියාත්මක කරන්නේ. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබිච්ච බව අද ජාතික පුවත්පත් වාර්තා කරනවා. ඒ අතරේ අපේ තෙල් සම්පත් මේවා මේ 70 ගණන් වල ඉඳලම කතා කරනවා. පේසාලේ තෙල් මතුවේ කියලා. තෙල් සම්පත් ගවේෂණයට පනත සංශෝධනය කරයි කියලත් දිනමින පුවත්පත වාර්තා කරනවා. බුද්ධිකා අඹුලාන සහ සිතාරා සේනානිම තමයි ඒ වාර්තාවත් ගෙනෙන්නේ. කනිති තෙල් සම්පත් සංවර්ධනයට නව පනතක් කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව දිනමින පුවත්පත වාර්තා කරනවා. ඊළඟට තෙල් සහ පිච්චෙන තව මාතෘකා තියෙන ඕන තරම් දේශපාලනෙත් පිච්චෙන මාතෘකා තියෙනවා. එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක ධුරය බාරගන්නේ නැහැ. ඒක වෙන ඕන කෙනෙක්ට දෙන්න කියලා නවීන් දිසානායක මහත්මයා රනිල් වික්‍රමසිංහ නායකතුමාට ලියුමක් ලියලා තියෙනවා. මට එපා ඕන කෙනෙක්ට දෙන්න. එහෙම කියද්දි සමගියේ වෙන්න අගමැති චම්පික කියලා නුවන්හෙට්ටිආරච්චි වාර්තා කරනවා. සමගි ජනබලවේගයේ ඉදිරි අගමැති අපේක්ෂකයා විදියට පාටලී චම්පික රණවක මහතා නම් කළ බව හැබැයි ඔහුට තනතුරක් දෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපති වුණ කාලෙක ඔහුගේ අගමැතිවරයා වෙන්නේ චම්පික රණවක මහත්මයා කියලා කතා බහක් ඇති වී තිබෙන බව අද නුවන්හෙට්ටිආරච්චි වාර්තා කරනවා දිනමින පුවත්පතට. ඊට පස්සේ අපි සූදානම් ලංකාදීප පුවත්පතට යන්න. ලංකාදීප පුවත්පත මුල් පිටුවේ වාර්තා කරන පුවත් කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන්න සූදානම්. ඒ අනුව මාරක රිය අනුතුරු පිළිබඳව කෝවිඩ් මරණ පිළිබඳව කතා වෙනවා වගේම දීර්ඝ සතියන්තයක් එදෙන්නේ ගමන් බිමන් යන්න ඉඩ තියෙනවා. බස්නාහිර පළාතෙන් පිටට නම් යන්න එපා. ඒක අපි අනුමත කරන්නේ නැහැ. මාරක රිය අනුතුරු වලින් දින 5ට මරණ 30ක්
දින 5ට මරණ 30ක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයායි වාර්තා කර සිටින්නේ සඳහන් කර සිටින්නේ ඒ ප්‍රකාශය උපුටා දක්වමිනුයි ලංකාදීප පුවත්පත මේ වාර්තාවගෙන ඉන්නේ සීනි බද්ද අඩු කිරීමෙන් රජයට කෝටි 1300ක් පාඩුයි ලංකාදීපේ වාර්තා කරන්නේ සීනි බද්ද අඩු කිරීමෙන් රජයට රුපියල් කෝටි 1300ක් පාඩුයි පදු ආදායම අහිමිලා තියෙනවා ඊළඟට නවක කොස්තාපල් සම්මුඛ පරීක්ෂණ වලට උතුරේ තරුණයෝ 700ක් කොස්සාපල්ලුරු විදියට පොලිසියට බැඳෙන්නට සූදානම් මේක තමයි වෙන්න ඕන දේ අපි එක රටක ජීවත් වෙන මිනිස්සු එක මවකගේ දරු කැල බැවිනා මේ වගේ යෝජනා පිළිබඳව මේ වගේ පුවත් පිළිබඳව අපි කතා කරන්නේ සතුටින් එහෙම කියද්දී අපි මව්බිම් පුවත්පතට යනවා මව්බිම් පුවත්පතේ වාර්තා වෙන පුවත් අතරේ දැන් එහෙම උතුරේ තරුණයෝ 700ක් පොලිසියට බැඳෙන්න අයදුම්පත් යොමු කරද්දී දෙමළ සංධානයට එරෙහිව යාපනයේ විරෝධතා කියලා පොතකුත් වාර්තා කර සිටියා අන්තවාදී ජාතිවාදී බලවේග කොතනදීවත් පරාජය විය යුතුයි ජනතාව තේරුම් ගන්න ඕනේ අන්තවාදයෙන් එහෙම නැත්නම් වර්ගවාදයෙන් කවදාවත් අපිට දිනන්න පුළුවන් කමක් නැහැ කියලා අපි ඒක තේරුම් ගනිමින් ඉන්නවා යුද අපරාධ සම්බන්ධයෙන් විවිධ චෝදනා ආණ්ඩුවට එල්ල කරන දෙමළ ජාතික සංධානය LTT සංවිධානයේ උතුරු පළාතේ සිටින කාලයේදී ඔවුන්ද ඒවා අනුමත කළ පිරිසක් බව විරෝධතාකරුවෝ කියා සිටියා. යාපනයේ ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිටින් ආරම්භ වෙච්ච මේ විරෝධතාව අවසානයේදී පෙළපාලියක් බවට පත් කර ගනිමින් ඔහු සටන් පාට කියමින් නගරේ පුරා ගමන් කළා කියලා වාර්තා කර සිටිනවා. අද මව්බිම් පුවත්පත මේ අතර නිෂ්පාදකතුමා කියනවා හදිස්සියක් නැහැ ටිකක් වෙලාව ගන්න පුළුවන් කියලා. මොකද පැටලෙන්නේ පැකිලෙන්නේ සමහරවිට අර 138 බස් එකකට ඔක්කොම සෙනඟ දාගන්න උත්සාහ කරනවා වගේ උත්සාහයන් නිසා දෙමළ සංධානයට එරෙහිව යාපනයේ විරෝධතා මේකත් හොඳ ප්‍රවණතාවක්. ඒ කියන්නේ අන්තවාදයේ ජාතවාදය කොතනදීවත් පරාජයට පත් කළ යුතුයි. දැන් රටේ මිනිස්සු විදිහට අපි තේරුම් ගනිමින් ඉන්නවා. යා යුතු මග කුමක්ද කියලා සංහිඳියාව කියලා කියන්නේ කවුරුත් NGO වලින් කියා දෙන එකක් නෙවෙයි. ඒක අපිම එකිනෙකාගේ හදවත් හඳුනා ගැනීමෙන් හදවත් වලට සමීප වීමෙන් ගොඩනගින්නක්. ඊට පස්සේ මේ පෙරළමින් සිටින්නේ මව්බිම් පුවත්පතේ මුල් පිටුවනේ අනුරව තනිකොට පහර දෙන්න හැදුවොත් ප්‍රබල ජනමතයක් හදනවා කියලා ටෙල්වින් සිල්වා මහත්මයා කරන ප්‍රකාශය අනුරාධා හේරත් වාර්තා කර සිටිනවා මව්බිම් පුවත්පතට. ඒ අනුව දේශපාලන පරිගැනීම් විමර්ශන කොමිසමේ බොරු වාර්තා හරහා අනුර කුමාර දිසානායක තනි පුද්ගලයෙකු බවට පත් කරලා පහර දෙන්න යන්නේ නම් ඊට එරෙහිව ප්‍රබල ජනමතයක් ඇති කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහත්මයා අවධාරණය කරනවා. දූෂණ විරෝධී පෙරමුණක් තිබුණා. ඒක අරලියගහ මන්දිරයට ආසන්නව කාර්යාලයක් තිබුණා. මේකට මුදල් ආවේ කොහොමද? ඊළඟට සමහර නෛතික තීන්දුව ගන්න කුස්සිය රැස්ුනේ කොහොමද? මේ පිළිබඳව පහුගිය ජනාධිපතිවරණ කොමිසමේ සාකච්ඡාවේදී වාර්තාවලදී අනාවරණය වුණා. දැන් ටිල්වින් සිල්වා මහත්මයා කියන්නේ අනුරව තනි කළා පහර දෙන්න හැදුවොත් අපි සූදානම් මේකට පුළුල් ජනතා මතයක් හදනවා කියලා 3%යි තියෙන්නේ. ඔවුන්ට ඒ නිසා වෙන්නේ නැති එතුමා කියනවා ජාතික මට්ටමේ නොව අවශ්‍ය නම් ජාත්‍යන්තර මට්ටමේ ඕද විරෝධයක් පෑමට සූදානම් බව. ඒ කියන්නේ රාජ්‍ය නොවන සංවිධාන සූදානමින්ද කියන එක නේද මේ කියන්නේ. වාර්තා කර සිටින අනුරව තනිකොට පහර දෙන්න හැදුවොත් ප්‍රබල ජනමතයක් හදනවා කියලා ටිල්වින් සිල්වා මහත්මයා කියනවා. රාජගිරියේ කෘෂිකර්ම ගොඩනැගිල්ලට තාමත් කෝටි 2ක් කුලී ගෙවනලු. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොජන මන්දිරයට ඇවිල්ලා තියෙනවා. හැබැයි අර කලින් හදාගත්ත ගිවිසුම අනුව තවමත් කෘෂිකර්ම ගොඩනැගිල්ලට කෝටි 2ක් කුලී ගෙවනවා කියලා වාර්තා කරනවා ශිරාන් රණසිංහ මව්බිම් පුවත්පතට. පානදුරේ ඝාතනයට හේතුව ගංජා ඔත්තුවක්. අපි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයාගේ විමසුවා මොකක්ද මේකට හේතුව කියලා. කීර්ති මින්ඩිස් වාර්තා කර සිටිනවා. ඒ අනුව ඝාතනය වෙච්ච පුද්ගලයා පිළිබඳව තොරතුරු මේ වෙනකොට අනාවරණය වෙනවා. මේ ඝාතනය ලක් වෙච්ච පුද්ගලයා දීවරයෙක්. අද මේ කීර්ති මින්ඩිස් සහ කොළඹ ජයසිංහ කියන වාර්තාකරුවන් දෙන්න මව්බිම් පුවත්පතට වාර්තා කරන ආකාරයට මේ මියගිය පුද්ගලයා දීවරයෙක් වගේම ඔහු කේරළ ගංජා ජාවාරමට සම්බන්ධයිලු. ඔහු කේරළ ගංජා ගොඩබිමට ගෙනීමේ කොටස්කාරයෙක්. ඔහු ගේනවලු එක වතාවකට ඔහුට ලක්ෂයක මුදලක් ලැබුණලු. දැන් ඔහුට පහුගිය වතාවේ ලැබෙන්න ඕනේ මුදල් ලැබිච්ච නැති නිසා ඔහු පොලිසියට ටිප් එකක් දීලා තියෙනවා. ඒකේ තරහට ඒකේ වාඩුව ගන්න මේ ඝාතනය සිද්ධ කළා කියලා අනාවරණය වන බව අපි නෙවෙයි කීර්ති මින්ඩිස් පානදුරේ ඝාතනයට හේතුව ගංජා ඔත්තුවක් කියන මාතෘකාව යටතේ අද මව්බිම් පුවත්පතට වාර්තා කර සිටිනවා. ඒ මව්බිම් පුවත්පතෙන් උපුටාගත්තේ ඒ කාරණාව. ඊට පස්සේ සූදානම් අවධානය යොමු කරන්න දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කරනවා මුතුරාජවෙල රැක ගැනීම පිළිබඳවත් පහුගිය දවස්වල කතා වුණා. කාදිනල් හිමිපාණන් වහන්සේ පවා මැදිහත් වුණා මේ කාරණාවට. මුතුරාජවෙල ගොඩකිරීම වළක්වන අතුරු තහනමක් ඉල්ලා පෙත්සමක්
AJA අබේනායකයි වාර්තා කර සිටින්නේ අද දිවයින පුවත්පතට. ඊට පස්සේ අපි යනවා දිනමින පුවත්පත වාර්තා කරනවා. දිනමින පුවත්පතේ මුල් පිටුවේ තියෙනවා ඡායාරූපයක්. ඒ තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ අග්ගමහා පණ්ඩිත උත්තරීතර අනුනායක ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානාහිමිපාණන් වහන්සේගේ ජන්මදිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සුබ පැතුම් පිරිනැමීම සඳහා උන්වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේ ඡායාරූපයක් දිනමින පුවත්පත වාර්තා කරද්දී අද අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා කොටුගොඩ ධම්මාවාස සහ මුරුතෙට්ටුවේ ආනන්ද මහානාහිමිවරුන්ට ජනපතිගෙන් සහ අගමැතිගෙන් ජන්මදින සුබ පැතුම් කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා උන්වහන්සේලා බැහැ දකින අවස්ථාවේ ඡායාරූප පළ වෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාත් සුබ පැතුම් පළ කළ බව ජාතික පුවත්පත් වාර්තා කරද්දී අද උදේනි සමන් කුමාර මව්බිම් පුවත්පතට ලිපියක් ලියනවා. ඒ තමයි ආණ්ඩු මට්ටු කරන අපේ හාමුදුරුවෝ කියලා. ඊයට යෙදුණු මුරුතෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ජන්මදිනය වෙනුවෙන් මේ ලිපිය නිකුත් කරන්නේ. ගෙවුණු 800 වසක ඉතිහාසය මෙනෙහි කර බලන විට ඉතිහාසගත වන බොහෝ කම්කරු අරගල ජාතික සටන් ආරම්භ වී තිබෙන්නේ වැඩබිමක නොවේ අභයාරාම පන්සලෙදී. ඊට එදා හෝ අද කියා වෙනසක් නැත. කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ රැකගන්නට ජාතික සම්පත් සුරකීමේ සංවිධානයේ කේන්ද්‍රස්ථානයක් ලෙසද අද අභයාරාමයේ පත්ව තිබේ. අපි දන්නවා ජේ.ආර්. ජයවර්ධන පාලන කාලෙදී මැයි දින පවත්වන්න එපාය කියලා නීතිය ආණ්ඩුවේ බලල් අත ක්‍රියාත්මක වෙද්දී ආණ්ඩුව කටයුතු කරද්දී අභයාරාමයේදී තමයි මැයි දින පෙළපාලිය පවත්වන්නේ 89 කාලෙදී මාදුලාවි සෝබිත දිවං අපවත් විවදාල මහානාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන්. ඒ වගේම තමයි 2015 පස්සේ ජනතා බලවේගය ගොඩනගද්දී ඉඩක් දුන්නේ අභයාරාමය. අභයාරාමේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ ඒ රැස්වන ජාතිමාමක පිරිස වලට පන්සලේ ඉතුරු වෙන එහෙම නැත්නම් පන්සලට එකතු වෙන ප්ලේන්ටි ටික කහට ටික අර කෙසෙල් එහෙම නැත්නම් ඒ අවුලුපත් ටික දීලා ඒ ජනතා බලවේගයේ දේශමාමක බලවේගය ගොඩනගන්න දක්වපු දායකත්වයත් මේ මොහොතේදී අගය කරන්නට ඕනේ. ආණ්ඩු මට්ටු කරන අපේ හාමුදුරුවෝ කියන ලිපිය තෝරගත්තේ ඒ නිසා. ඊට පස්සේ අපි සූදානම් මාදම්පේ වැලිජාවාරමට එරෙහි සත්‍යක්‍රියාවක් සිද්ධ වෙච්ච බව අද පුවත්පත වාර්තා කරනවා. ඒ සත්‍යක්‍රියාවට තවමත් බලධාරීන්ගේ අවධානය යොමු නොවුණු නිසා ඒක මාරාන්තික උපවාසයක් දක්වා වර්ධනය වී තිබෙන බව වාර්තා කරනවා. හලාවත සුපුන් රත්නායක බලධාරීන්ගේ අවධානය යොමු නොවුණු නිසා මාදම්පේ වැලිජාවාරමට එරෙහි සත්‍යක්‍රියාව මාරාන්තික උපවාසයක් බවට පත්වෙනවා. ඊළඟට අද පුවත්පත වාර්තා කරන තවත් කාරණාවක් මේ නාමල්ට එරෙහි නඩුව ජුනි 22ට කල්යයි කියලා ඒ බුද්ධිමාල් රුබේරුයි වාර්තා කර සිටින්නේ. හෙළි නොකරන ආකාරයකින් රුපියල් කෝටි 3ක මුදලක් උපයාගත් බවට මුදල් විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ජූනි මාස 22 වෙනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙටිආරච්චි මහත්මයා උපදෙස් ලබා දී තිබෙන බව අද වාර්තා කර සිටින්නේ. අද පුවත්පත තමයි මේ පුවත වාර්තා කර සිටින්නේ. නාමල් ඇමතුමා පිළිබඳව සඳහන් කළාට පස්සේ අපිට පුළුවන් ක්‍රීඩා පුවත් ගැන අවධානය යොමු කරන්න. අද ජාතික පුවත්පත් වාර්තා කර තිබිච්ච කාරණයක් තමයි ක්‍රිකට් වලට ටෙස්ට් ක්‍රිකට් වලට මොකද වෙලා තියෙන්නේ. අද දිනමින පුවත්පත වාර්තා කර තිබුණා අපේ ශ්‍රේණිගත කිරීම. ඒ කියන්නේ 7 වෙනි තැනට වැටලා තියෙනවා. දින 30ක් ඇතුළත ටෙස්ට් තරඟ 4ක් පරාජය වීමත් එක්කම ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම අනුව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම අනුව ලයිස්තුවේ 7 වෙනි තැනට වැටලා තියෙනවා. අද සමහර ක්‍රීඩකයෝ ක්‍රිකට් ගහන්නේ පිට්ටනිය නෙවෙයි බුකිය කියලා අසන්තාද මෙල් මහත්මයා කරන ප්‍රකාශය රේවත සිල්ව වාර්තා කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ඇතැම් ක්‍රීඩකයන් මුදල් ගෙවමින් සමාජ මාධ්‍ය හරහා තමන්ගේ ප්‍රතිරූප වර්ධනය කිරීමටත් අන් ක්‍රීඩකයන්ට පහර දීමටත් පෙළඹී සිටින බවක් පෙනෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්තාද මෙල් මහත්මයා පවසනවා. වත්මන් ක්‍රිකට් පරාජයන් හමුවේ තමයි ඔහු මේ අදහස් පළ කරන්නේ. වැඩිදුරටත් අදහසක් වන ඔහු සඳහන් කරනවා සමාජ මාධ්‍ය කරන්නේ එක අරමුණු අනුව එක දිගට කතා කරන එක, කතා ගොතන එක. බොරුව එක දිගට කිව්වම ඒක ඇත්තක් වෙනවා. පෙරදුනාම විවිධ හේතු කියන්න පුළුවන්. නමුත් හරි මොකද්ද වැරදි මොකද්ද කියලා අපි ගැඹුරින් සොයා බැලිය යුතුයි. ඉදිරි තීරණ ගත යුත්තේ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය වෙන කාරණා දිහා බලලා නෙවෙයි කියලා ඔහු සඳහන් කරනවා. කොමුණත් ශ්‍රී ලංකා පුහුණු කර්මිකයා අතරුත් ඊටාම විවේචනාත්මකව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව සඳහන් කළේ. සැලසුම් කළා. පැය ගානක සැලසුම් සති ගානක සැලසුම් පැය දෙකකින් විනාශ කර දැම්ම කියලා සඳහන් කර සිටින්නේ. ඇයි මෙහෙම වුනේ? නිකන් ක්‍රිකට් බලන අපිට තේරෙන කාරණාව තමයි මෙච්චර දවසක් ඉතුරුව තියෙද්දි නිකන් ලෑල්ල දාගෙන හිටියා වුණත්
මැච් එක දිනන්න ඉඩ තිබුණා. මොකද ඉනිම ආරම්භ කරන්නේ දෙවෙනි ඉනිම ආරම්භ කරන්න ලකුණු 37ක් ඉදිරියෙන් ඉඳලා. එහෙම ඉඳලත් ඇයි අපිට මේ විදිහට ලැජ්ජා සහගත පරාජයක් සිද්ධ වුණේ? තේරීම් කමිටු සභාපති නම් කියන්නේ සමහර ක්‍රීඩකයෝ බුකියේ තමයි ක්‍රිකට් ගහන්නේ කියලා. බුකියේ කියලා කිව්වේ Facebook වෙන්නත් පුළුවන්. තව බුකි තියෙනවා. හැබැයි මෙතනදී කියන්නේ ඒ බුකි ගැන නෙවෙයි. මොකද ඒ බුකි ගැන කිව්වොත් ICC එකට පැමිණිලි කරන්න පුළුවන්. කොහොමුණත් මේක සුළුපට ප්‍රශ්නයක් නෙවෙයි. ඊයේත් අපි අර ක්‍රීඩා අමාත්‍ය නමල් රාජපක්ෂ මහත්මයා කුරහන් සුවඳ කියන කොළමේ ලියපු කාරණාව සඳහන් කළා. ඒ තමයි තේරීම් කමිටු ඕනම ක්‍රීඩාවක තේරීම් කමිටුව වග කියන්න ඕනේ යම් ක්‍රීඩකයෙක් අසාර්ථක වුණොත් සහ කණ්ඩායමක් අසාර්ථක වුණොත්. එතකොට සමහර ක්‍රීඩකයෝ ක්‍රිකට් ගහන්නේ බුකිය කියලා කිව්වට හරියන්නේ නැහැ. තේරීම් කමිටුව වග කියන්න ඕනේ කියන කාරණාව තමයි අපි මතක් කර සිටින්නේ. එහෙම කියද්දී වගකීම පිළිබඳව මතක් කළාම අද අරුණ පුවත්පත වාර්තා කරනවා පෙළ පොතක් අස්සේ තිබූ රුපියල් 20,000 නැවත හිමිකරුටම දුන්නු රටක් වටින දියණියක් පිළිබඳව මේ ඉබ්බාගමුව ආදර්ශ මහවිදුහලේ දීප්ති මදුභාෂිනී කියන පුංචි දුව රටක් වටින දුවක් සම්පත් සෙනවිරත්න කුරුණෑගල සිටයි වාර්තා කර සිටින්නේ. 2021 අවුරුද්ද සඳහා ලැබුණු පෙළපොත් අතර තිබුණු රුපියල් 20,000ක මුදලක් අයිතිකරු සොයා ආපසු බාර දුන් ආදර්ශවත් පාසල් දියණියක් පසුගියදා කුරුණෑගල ඉබ්බාගමුව ආදර්ශ මහාවිද්‍යාලයෙන් හමු වුණා. මේ බලන්න දැස් අඳ පියා පවුල රකින්නේ බස්වල ගී ගයලා. මේ දියණියගේ තාත්තා බස්වල ගී ගයලා ජීවිකාව කරන තමන්ගේ දරු පවුල නඩත්තු කරන දැස් අඳ පියෙක්. එහෙම තියෙද්දිත් රුපියල් 20,000ක් මුදලක් හම්බ වෙනවා අලුතෙන් හම්බ වෙච්ච පොත් අතර තිබිලා ඒ රුපියල් 20,000 ආපහු බාර දෙනවා. ඊයේ අරුණ පුවත්පත වාර්තා කර සිටියා මට මතක විදිහට කුරුණෑගල හෝ අනුරාධපුර ප්‍රදේශයෙන් අම්මා තාත්තා දරුවෝ දෙන්නෙක් ගිහිල්ලා රත්තරන් බඩු හොරකම් කරන හැටි අම්මයි තාත්තයි දෙන්න රත්තරන් බඩු සාපේ ස්වර්ණාභරණ හලේ හිමිකරුවන් එක කතා බහ කරමින් ඉඳිද්දි සේවකයන් එක කතා බහ කරමින් ඉඳිද්දි දුවට කියනවා දුව ලව්වා රත්තරන් බඩු හොරකම් කරනවා. එහෙම දෙමව්පියෝ ඉන්න රටක බහුතර එහෙම නෙවෙයි එහෙම සුළුතරය ඉන්නේ. එහෙම අයත් ඉන්න රටක දැස් අඳ පියා පවුල රකින්නේ බස්වල ගී ගයලා ඉබ්බාගමුව ආදර්ශ මහාවිද්‍යාලයේ ආදර්ශමත් සිසුවියක් දියණියක් දීප්ති මදුභාෂිනී අනාගතයේ මුළු රටම දීප්තිමත් කරන තාරකාවක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ පවුල ගැන කවුරු හරි අවධානය යොමු කරනවා නම් මෙන්න රටක් වටින වැඩක් වෙයි. අපි ස්වාධීන රූපවාහිනියේ මනුෂ්‍යත්වයේ සත්කාරය ඒ වෙනුවෙන් දායකත්වයේ දක්වන්නත් සූදානම්. ඔබ ඒකට උදව් කරන්න ලෑස්ති නම් එහෙම නැද නිෂ්පාදකතුමා එතකොට ප්‍රවෘත්ති අංශය අමතන්න පුළුවන්. එහෙම නැත්නම් ස්වාධීන රූපවාහිනිය අමතන්න මේ දරු පවුලට උදව් කරන්න කැමති නම් කේවල් නොවි යලි නැගිටින වේවැල් මේ අපි තෝරගන්නේ විශේෂාංග ලිපියේ දිනමින පුවත්පතෙන් මැලේසියාව සමග තරඟ කරන්න අපිට පුළුවන්. ශ්‍රී ලංකාවට මේ වන විට අත්කම් නිර්මාණ සඳහා ප්‍රධාන වශයෙන් අමුද්‍රව්‍ය මැලේසියාවෙන් ආනයනය කරනවා. මෙරට නිෂ්පාදන මත මෙරට නිෂ්පාදන ඒ මැලේසියාවේ නිෂ්පාදන එක්ක රඳා පවතින තත්වයකට පත් වෙලා තිනවා. හැබැයි අපිට පුළුවන්. මොකද මේ වෙනකොට හොඳ ඉල්ලුමක් ලැබිලා තියෙනවා. කේවල් කරන්නේ නැතුව වේවැල් වගාව සඳහා වේවැල් කර්මාන්තය සඳහා තව ඉඩ දෙන්න, වේවැල් වගා කරන්න සහ ඒ සඳහා තියෙන නෛතික සීමාවන් ලිහිල් කරන්න, ඒ වගේම බදු සහන සහ මේ කාර්මිකයන්ට සහන ණය ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න. එහෙම වුණොත් කේවල් නොවේ වේවැල් කර්මාන්තයට යලි නැගිටින්න පුළුවන්. මේ ලිපියත් කියවා බලන්න. මේ සේමතුර අතරලා තිබිච්ච පත්තර ඔක්කොම නැහැ. කාටුන් විතරයි ඉතිරිව තියෙන්නේ. එක පත්තර පිටුවක් තියෙනවා ඒක ඉතුරු කරගත්තා. අද කාටුන් පටන් ගන්නවා අංජනගේ කාටුනෙන්. පරිසර හානිය පිටුපස ඇතැම් රාජ්‍ය නිලධාරීන් ව්‍යාපාරිකයන් පාතාලයන් ඉන්නවා කියලා පරිසර ඇමති කියනවා. ඇතැම් දේශපාලනඥයන් නැද්ද උතන? අපිට තියෙන ප්‍රශ්නේ ඒක තමයි. දිනමිනේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපතට එනවා. මේ ශ්‍රී දූපත කොහෙද තියෙන්නේ? ටෙලිෆෝන් එකෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයක් හදලලු. ඒකෙන් කෙරෙන්නේ මොකද්ද සර්? නායකයන්ට එහෙයි කියනවා හැර වෙන මොනවද බං? ඔච්චර නිලධාරී මණ්ඩලයක් පත් කළාට පස්සේ වෙන මොනවද කරන්න තියෙන්නේ? ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත එහෙමයි. ඕකයි තත්ත්වය. ඕකයි තත්ත්වය තියෙන්නේ දිවෙන පුවත්පතේ. ඉන්නා සජිත් වෙත පාමින් සිනා නිති ෆොන්සේකාය දුරකථනී සභාපති වන්නම් 36ක් නැටුමට හිතේ ඇති
චම්පික තනතුරක් පතමින් වටේ යති අනුරාධ එහෙම කියද්දි දවසේ පද 4 ගුණ කරද්දි අද දිනමිණු පුවත්පත කියා සිටියා වෙන්න අගමැති චම්පික රණවක මහත්මයා කියලා. වන්නම් 36ක් නැටුමට හිතේ ඇති චම්පික තනතුරක් පතමින් වටේ යති. ඕකයි තත්ත්වය. මේත් ඒකම තමයි. අංජනගේ කාටුනේ අංජන දිනමිණට කාටුන් නිර්මාණය කරනවා. උසනං සිකියුරිටි තනතුරු බෙදා දීමේදී පාටිලේ චම්පික රණවක හිටපු ඇමතිවරයා ඉන්නවා. තනතුරක් අපේක්ෂාවෙන් ඉන්නවා. සජිත් මහත්තයා තනතුරු බෙදපු තියරිය සජිත් තියරිය මේකනේ උසනම් සිකියුරිටි මිටිනම් කම්කරුනේ. එතකොට උසනම් සිකියුරිටි හම්බ වෙන තනතුර මොකද්ද? මේකටයි මේ ඉඟිය ලැබෙන්නේ. ඊට පස්සේ අපි යනවා අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නෑ කාටුනේට. එක්සත් ජාතික පාක්ෂිකයන්ට යනේනමං නැති කළ රනිල් නායකත්වයෙන් වහාම ඉවත් කළ යුතුයි ඉවත් විය යුතුයි කියලා රවී කියනවා. ඒක තේරුම් ගන්න ඉතින් එයාටත් යනේනමං නැති වෙනකම්ම හිටියනේ. අපි ඊ වාර්තා කර සිටියා රවි කරුණානායක මහත්මයා කියනවා එක්සත් ජාතික පාක්ෂිකයන්ට යනේනමං නැති කරපු රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉවත් කරන්න ඕනේ කියලා. ඒක තේරුම් ගන්න රවි කරුණානායක මහත්තයාට යනේනමන් නැති වෙනකම්ම හිටිය කියලා තමයි අංජනට හිතෙන්නේ. මේ ඉන්නෙත් එයාම තමයි. දාසාපුවලා නිර්මාණය කරන කාටුනේ දිහා බලන්න ලංකාදීප පුවත්පතට රවි කරුණානායක මහත්තයා ඒ කාලේ නම් සෑහෙන පොෂ්. හැබැයි අද ෂර්ට් එකේ අඬ දාලා තියෙන්නේ මේ සුළඟක් ඇවිල්ලා රවි සුළඟින් රනිල්ව උදුරලා දානවා. රනිල්ව පුටුවෙන් විසි කරනවා. රනිල්ගේ ඔටුන්නත් විසි වෙයි. රනිලුත් අණ්ඩ දැමූ කලිසමක් කමිසයක් ඇඳලා ඉන්නේ. හැබැයි දාසට පේනවා තව පොඩි දෙයක්. මේ දෙන්නම කඩාගෙන වැටෙනවා. දෙන්නම වැටෙන්නේ අගාධයට. දාසට පේන විදියට රවි රනිල් දෙන්නම ඔටුනු ඊට පස්සේ හෙන්ඩු පුටු මේ සියල්ල එක මේ දෙන්නම අගාධයට කඩා වැටෙන්නයි යන්නේ. දාසට එහෙම හිතෙන්නේ. දිවෙන පුවත්පතේ ෆේක්බුක් පොකට් කාටුනේ නිර්මාණය කරන ජයරත්න වික්‍රමසිංහ රවි කියනවා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වහාම ඉවත් කළ යුතුයි කියලා. පොට වැරදුනාම කාටත් හිතෙන ඒවා. පොට වැරදුනාම කාටත් හිතෙන ඒවා. පහුගිය ඡන්ද කාලේ කොහොමද පිළිරුව අරගෙන ගියේ? ඒක තමයි ෆේක්බුක් කාටුනේදී ජයරත්න වික්‍රමසිංහ මතක් කරලා දෙන්නේ. හසන්ත විජේනායකගේ හොරේරා පොකට් කාටුනේ අරුණ පුවත්පතේ මුල් පිටුවේ පළවෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු PCR පරීක්ෂණ මගහරිනවලු බං. හෙලි කරන්න බැරි ආශ්‍රිතව ඇති සර්. ඔය කාලෙකට කලින් අගමැතිතුමත් කිව්වේ මෙන්න හම්බන්තොට වරායේ චීන නැව් දුම්මල ගහලා එලවන්නයි ලෑස්සිය. කවුද බලන්න මේ යකදුරා මේ කට්ටඩියා. ප්‍රසන්න රණතුංග ඇමතිතුමා තමයි වගේ පේන්නේ. දුම්මල කබලත් අතේ තියාගෙන ඒක කරේ එල්ලගෙන මේ දුම්මල ගහලා එලවන්න හදන්නේ චීන නැව. චීන ජනාධිපති ෂී ජින්පින් ඉන්නවා නැවකින් ඇවිල්ලා හම්බන්තොටින් එලවන්නයි හදන්නේ. බලමු දුම්මල ගහලවත් යවන්න පුළුවන් වේද? කට්ටඩියා බේරෙයිද? සමහරවිට යකා බලවත් වුණායින් පස්සේ කට්ටඩියයි නැති වෙන්නේ. පංකජ රුවින්දගේ සරදම් පොකට් කාටුනේ ලංකාදීප පුවත්පතින් උපුටාගන්නේ. එන්නත් ස්ථිරවම ගේනවලු. වෙද මහත්තයට යන කල මොකද්ද සර්? එන්නත් ආවයින් පස්සේ වෙද මහත්තයට යන කල මොකද්ද සර්? ඇත්තනේ. අංජනම බලමු. කපුරාලගේ අංජනම අපි අරුණ පුවත්පතෙන් තෝරගන්නේ. අපමණ වෙහෙස ගෙන දහදිය කඳුළු හෙලා දහසක වැටුප නොලැබුණු සිටින් නමුදු බලා. දැන් ඇත එයට කැබිනට්ටුව එකඟ වෙලා නොකරනු මැනවි වතුකම්කරු පිරිසමුලා. කැබිනට් මණ්ඩලයට කියන්නේ නොකරනු මැනවි වතුකම්කරු පිරිසමුලා. ඒ වගේම වතුහාම්පුතු අද හෙට තීරණය දෙන්නම් කියලා කියනවා. අපමණ වෙහෙසගෙන දහදිය කඳුළු හෙලන මේ පිරිස නකරනු මැනවි වත්කම්කරු පිරිසමුලා කියලා අපිත් ඉල්ලනවා පත්තරමේන්තුවෙන්. එම්.ඩී. විරත්නගේ මරිසිපාල පොකට් කාටුනිය මව්බිම් පුවත්පතේ මුල් පිටුවේ තියෙන්නේ. වතුකම්කරු වැටුප රුපියල් 1000ට නංවන්න කැබිනට් අනුමැතිය ලැබිලලු. එතකොට වතු හිමියන්ගේ අනුමැතිය ඕන් එතකොට බලා ගන්න පුළුවන්. කැබිනට්ටුවට ලොකු
එහෙම නැත්නම් වතු හාම්පුත්තුද ලොකු. අපි දන්නවා සාමාන්‍යයෙන් කැබිනට්ටුවට වඩා තොග වෙලෙන්ද ලොකුයි කියලා. ඒ වගේ බලමුකෝ කැබිනට්ටුවද ලොකු ඊට පස්සේ වතු හාම්පුත්තුද කියලා. දවසක් දෙකක් යද්දි බලා ගන්න පුළුවන් වෙයි. දවසේ පද 4 ගුණ කරන්න විදුර අබේනායක මව්බිම් පුවත්පතට වතුකම්කරු පිරිස හිටියේ උරණ වෙලයි දාහේ හීන මල් වැස්සෙන් සතුට ගලයි. ගේ දුර ඉඩම් නැතිවීමත් දුකට මුලයි. අදවනතුරුත් ලයිමට වී කඳුළු සලයි. අදවනතුරුත් ලයිමට වී කඳුළු සලයි. ඊයේ දිනමින පුවත්පත වාර්තා කර සිටියා සාම්ප්‍රදායික ලයිම් වෙනුවට ලයිම් කාමර වෙනුවට මහල් නිවාස යෝජනා ක්‍රම වතුකම්කරුවන් වෙනුවෙන් ගොඩනගන්නට කැබිනට් මණ්ඩලයේ තියෙන එක තිබෙන බව. අදවනතුරුත් ලයිමට වී කඳුළු සලන ඔවුන්ට සිනහමල් පිපේවා මේ තීරණයත් එක්කම අර කලින් කවියේදී කිව්වා වගේ අර වතුකම්කරුවන් නොකරනු මැනවි වතුකම්කරු පිරිස මුලා. ඒක මතක් කරනවා. ඊට පස්සේ ඉක්මනින් පුළුවන් කාලිමෑණිගෙට කනේ පහර ගහපු ගපිරිගේ කවි දෙක තියෙනවා. කෑගලු පැණියේ හැදු ධම්මික බණ්ඩාර හමුවීමට ආපු දොස්තර බණ්ඩාර රත් වෙන්නටම කෑවලු කනටම පාර මේ ගැන පොලිසියට දැන් දුන් නළු බාර සිද්ධිය පිළිබඳව තොරතුරු සොයද්දී ගැහුවේ මං නොවේයි මෑණියෝ කියද්දී නීතියේ දෙවඟනත් වටපිට බලද්දී වරමක් ලදොත් මරු හිතුණා ගහද්දී වරමක් ලැබුණොත් නියමයි අපිටත් මෙහෙම ගහන්න. අපි සූදානම් අද පත්තරමේන්තුවෙන් සමුගන්න වසත් සුළඟ දිනමින පුවත්පතේ කවි අතිරේකය කාව්‍ය අතිරේකයෙන් නික්මෙන්නේ කවියක් කියාගෙන නික්මෙන්නේ සූදානම විදෙස් කවක් බහින් බස්වීම. බලන්න මේ කවිය ලින්ඩා පැස්ටන් නිර්මාණය කරන්නේ පරිවර්තනයේ හෙල්මලී ගුණතිලක. මේ කවිය ඔබද මමද තේමාව බහින් බස්වීම. නිහඬ බවට ස්මාරකයක් වේ නම් එය නිරතුරුව තම පත්‍ර ඕනෝන් හා මුමුණන ගසක් විය නොහැකිය. පෙනෙන නිසල බව මසුන්ගේ ක්ෂණික ඉල්පීමෙන් කැබලි වී යන පොකුණක්ද විය නොහැක. නිහඬ බවට ස්මාරකයක් වේ නම් ඒ කිසිම සමාවක් රහිතව බෝ ඍජුව සිටගෙන මුනිවතින් පිටුපෑරුවෙන් මගේ හැම වචනයක්ම හරවා හරින ඔබයි. ඔබ නිහඬ වෙන්න එපා. ඔබට කතා කරන්න ඔබට හිතන්න බොහෝ දේවල් තියෙනවා. හෙට අපි පත්තරමේන්තුවේදී මුණ ගැහෙන්නේ නැහැ. අනිද්දා මුණ ගැහෙනවා. ප්‍රාර්ථනා කරන්නේ ඔබට නිරුපද්‍රිත සුබ දවසක්. ආයුබෝවන්.